අයිබෝන් දරුවනි අපි 2018 තාක්ෂණ වේදික සඳහා විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රය සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමටයි සූදානම් වෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රය ප්‍රධාන වශයෙන් කොටස් 4කින් සමන්විත වෙනවා. මෙම ප්‍රශ්න පත්‍රය සඳහා කාලය පැය 3ක් වෙන් වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ ABC හා D කියලා කොටස් 4ක් තියෙනවා. ඒ කොටස ව්‍යුහගත රචනා ආකාරයට තියෙන්නේ. ඔබට දීලා තියෙන ඉඩ ප්‍රමාණය තමයි ඔබ ඒ කොටසට පිළිතුරු ලිය යුතු වෙන්නේ. ඊට පස්සේ B C සහ D කියලා කොටස් 3ක් තියෙනවා. මේ හැම කොටසකින්ම ඔබ එක ප්‍රශ්නයක් බැගින් තෝරා ගන්න වෙනවා. B කොටසෙන් එක ප්‍රශ්නයක්, C කොටසෙන් එක ප්‍රශ්නයක් සහ D කොටසෙන් තවත් ප්‍රශ්නයක්. දැන් ඔබ අතෑරපු ප්‍රශ්න තියෙනවනේ දැන් B C D කොටස් තුනෙන්. අන්න ඔය අතෑරපු ප්‍රශ්න තුනෙන් තව ප්‍රශ්නයක් ඔබ තෝරා ගත යුතු වෙනවා. එතකොට B C D කොටස් වලින් ප්‍රශ්න 4ක් තේරිය යුතුනවා. හැබැයි අනිවාර්යයෙන්ම B කොටසින් එක ප්‍රශ්නයක්, C කොටසින් එක ප්‍රශ්නයක් සහ D කොටසින් ප්‍රශ්නයක් අනිවාර්යයෙන් තේරිලා තියෙන්න ඕන ඔය ප්‍රශ්න 4 තුල. මීට අමතරව ඒ කොටස සම්පූර්ණයෙන්ම ඔබ පිළිතුරු ලියලා තියෙන්න ඕනේ. එතකොට ඔබට මේ ඒ කොටසට පිළිතුරු ලිවිය යුත්තේ ප්‍රශ්න පත්‍රය තුලමයි. BCD කොළවලට ඔබට වෙනම පිළිතුරු ලිවීමේ හැකියාව තියෙනවා. BC සහ D කොටස් ඔබට විභාග ශාලාවෙන් පිටතට ගෙන යාමට හැකියාවක් තියෙනවා. ඒත් ඒ කොටස ඔබ උත්තර පත්‍රයට ඇමිනීම කළ යුතු වෙනවා. එතකොට මේ 2018 වර්ෂයේදීත් ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දුන්නේ නැහැ. ඒත් වර්තමානයේදී ඔබට ගණක යන්ත්‍ර භාවිතය සඳහා අවසර ලබා දීලා තියෙනවා. මේ නීතිය කාලයෙන් කාලයට වෙනස් වෙනවා දරුවනි. එතකොට අපි ඉදිරියට යම් බලන්න. මෙහි පළවෙනි ප්‍රශ්නේ ව්‍යුහගත රචනා ආකාරයේ පළවෙනි ප්‍රශ්න සුද්ධ ජීව විද්‍යාව හා සම්බන්ධයෙන්, දෙවෙනි ප්‍රශ්නය ශක්තිය හා සම්බන්ධයෙන්, තුන්වෙනි ප්‍රශ්නය මිශ්‍රණ ක්‍රමය පාවිච්චි කරලා විලේනී විශිෂ්ට ගුප්තතාපයේ සෙවීම හා සම්බන්ධයෙන්, හතරවෙනි ප්‍රශ්නය භ්‍රමණ චලිතයට මුල් තැන දීපු ප්‍රශ්නයක්. ඊට පස්සේ B කොටස ගණිත කොටසක්, වර්ගඵලයේ පරිමාව ප්‍රශ්නයක් සහ සංඛ්‍යාන ප්‍රශ්නයක් ඔබට ලැබිලා තියෙනවා. C කොටස රසායන විද්‍යා ප්‍රශ්න කොටස් තමයි ඔබට පිළිතුරු ලිවීම සඳහා ලබලා දීලා තියෙන්නේ. 7 සහ 8 වන ප්‍රශ්න රසායන විද්‍යා ප්‍රශ්න දෙකක්. විශේෂයෙන්ම මම අර හැම වෙලාවෙම කියනවා වගේ රිසර්ච් බේස් කරගත්ත කොටසකුත් මේ ප්‍රශ්න තුල ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම D කොටස 9 වෙනි සහ 10 වෙනි ප්‍රශ්න විද්‍යුතයෙන් සහ ද්‍රවස්ථිති විද්‍යාවෙන් ඔබට ප්‍රශ්න විදියට යොමු වෙලා තියෙනවා. එතකොට දරුවනේ මේ ප්‍රශ්න පත්‍රය තුල ඔබට ඉස්සරලා හොඳට ප්‍රශ්න පත්‍රය කියවලා ඔබට පහසු ප්‍රශ්න මොනවද කියලා තෝරාගෙන තමයි ඔබට පහසු ප්‍රශ්න මොනවද කියලා තෝරාගෙන තමයි පිළිතුරු ලිවිය යුතු වෙන්නේ. එතකොට දරුවනි ඔබ කාලය පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඔබට ලැබිලා තියෙන පැය 3යි. මේ පැය 3ක් කියන කාලය ඔබ පිළිතුරු ලිය යුතු ඒ කොටසේ ප්‍රශ්න 4ට සහ BCD කොටස් වලින් ඉතුරු ප්‍රශ්න 4ට, ඒ කොටසෙන් ප්‍රශ්න 4ට සහ BCD කොටස් තුනෙන් ඉතිරි ප්‍රශ්න 4ට කාලය මනාව බේර ගන්න. හොඳයි, එහෙනම් අපි ප්‍රශ්න සාකච්ඡාව සඳහා ඉදිරියට යමු. හොඳයි දරුවනි, එහෙමනම් අපි සාකච්ඡා කිරීම සඳහා යමු 2018 වර්ෂයේ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය. දැන් මේ ප්‍රශ්නේ අපිට පළවෙනි ප්‍රශ්නය ගතොත් මෙන්න මේ ඒ කොටස සම්පූර්ණයෙන්ම තියෙන මේ ව්‍යුහගත ආකාරයටනේ. එතකොට අපි මේ දීලා තියෙන ඉඩ තමයි පාවිච්චි කරන්න ඕනේ. බලමු අපි පළවෙනි ප්‍රශ්නය. පෘථිවියේ සෑම ස්ථානයකම සුද්ධ ජීවීන් හමු වේ. එම සුද්ධ ජීවීන්ගෙන් කිහිප දෙනෙකු පහත් සඳහන් කොටුව තුල ලයිස්තුගත කර ඇත. එම කොටුව තුල දී ඇති සුද්ධ ජීවීන් ඇතුළෙන් පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ඇසිටෝබැක්ටර්. ඇසිටෝබැක්ටර් කියන කෙනා අපිට ආවගම මතක් වෙන්නේ කවුද? විනාකිරිනේ. විනාකිරි. හරි. ඇසිටෝබැක්ටර්ත් එක්ක යන තව අනිත් කෙනෙක් ඉන්නවා කවුද? ග්ලූකනෝබැක්ටර් නේ. ක්ලොස්ට්‍රිඩියම්. අපි දන්නවා මේ ක්ලොස්ට්‍රිඩියම් කියන කෙනා අනිවාර්ය නිර්වායු ශ්වසනය කරන්නේ.
ලැක්ටෝබැසිලස්. ලැක්ට් කියන වචනේ එනවත් එක්කම මොකද වෙන්නේ? අපිට කිරි ආශ්‍රිත නිෂ්පාදන 100ට නැගෙන්න ඕනේ. සැකරොමයිසිස් එහෙම නැත්නම් යීස්ට්. අපි යීස්ට් ගත්තොත් එහෙම දන්නවා අපි වෛකල්පික නිර්වායසුර ජීවීන් විශේෂයෙන්ම පැසීම ආශ්‍රිත කර්මාන්ත සඳහා මෙයා දායක වෙනවා. පෙනිසිලියම්. අපි දන්න පෙනිසිලියම් කියන කෙනා ප්‍රතිජීවක නිෂ්පාදන සඳහා දායක වෙන කෙනෙක්. මෙතනොකොකස්. අපි දන්නවා මෙතනොකොකස්, මෙතනොබැක්ටර්, මෙතනොසාසිනා, මෙතනොස්පිලියම් කියන කට්ටිය ජීවායු නිෂ්පාදන සඳහා දායක වෙන නිර්වායසුර ජීවීන් විදිහට තමයි අපි දකින්නේ. ඉහත ඩී හා ඊ සුද්ධ ජීවීන්. ඩී හා ඊ සුද්ධ ජීවීන් අයත් වන කාණ්ඩය කුමක්ද? අපි දන්නවා මේ සැකරොමයිසිස් යීස්ට් එහෙම නැත්නම් යීස්ට් කියන කෙනා ඒකසෛලික දිලීරයක්. ඒකසෛලික දිලීරයක් තමයි සැකරොමයිසිස් එහෙම නැත්නම් යීස්ට් කියන කෙනා. පෙනිසිලියම් කියනත් මොනවද පුතේ? දිලීර කාණ්ඩෙහිලා තමයි සැලකෙන්නේ. එහෙමනම් ඩී හා ඊ සුද්ධ ජීවීන් අයත් වන කාණ්ඩය මට ලියන්න හැකියාව තියෙනවා දිලීර කාණ්ඩය. දිලීර කාණ්ඩය අහන්නේ. හරි. එතකොට ඔබ දිලීර වර්ගීකරණය, බැක්ටීරියා වර්ගීකරණය, වෛරස් වර්ගීකරණය, ඒ වගේ මේ ප්‍රොටෝසෝවාන්ගේ තියෙන වර්ග ඔබ පැහැදිලිව දැනවත් වෙලා ඉන්න ඕනේ. එක එක කෙනා අයත් වෙන උදාහරණ මොනවද? ඒ වගේ මෙයාලා ඒකසෛලිකද බහුසෛලිකද කියන එක පිළිබඳව ඔබ දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ පොඩි වගුවක් ගහගන්න දිලීර නම් දිලීර වර්ග ටික. right? මේක එක්කෙනාගේ උදාහරණ ඒකසෛලිකද බහුසෛලිකද? හරි. ඒ වගේ බැක්ටීරියා වලටත් ඒ වැඩේම කරන්න, වෛරස් වලටත් ඒ වැඩේම කරන්න. හරි. එහෙනම් අපි ඉදිරියට යමු. D හා E සුද්ධජීවීන් දෙදෙනාගේම සෛල බිත්තියේ අඩංගු ප්‍රධාන සංඝටකය කුමක්ද? ප්‍රධාන සංඝටකය අයි. පුතේ අපි දන්නවා මොනවද තියෙන්නේ? රේඛීය කයිටින් එහෙම නැත්නම් අපි කියනවා කයිටින් නම් බහුවාර්යක. නැත්නම් සරලව කයිටින් කියන වචනය ප්‍රමාණවත්. කයිටින්. හරි. එතකොට අපි දන්නවා බැක්ටීරියා සෛල බිත්තියේ කවුද ඉන්නේ? පෙප්ටිඩෝග්ලයිකෑන්. එතකොට ශාක සෛලයේ සත්ව බිත්තියේ කවුද ඉන්නේ? සෙලියුලෝස්. හොඳයි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊ සුද්ධජීවියා භාවිතයෙන් කුමන ප්‍රතිජීවකය නිෂ්පාදනය කළ හැකියි? පෙනිසිලියම් කියන එහෙම නැත්නම් පෙනිසිලින් කියන ප්‍රතිජීවකය තමයි අපිට නිෂ්පාදනය කිරීමට හැකියාව තියෙන්නේ. පෙනිසිලින්. අපිට පෙනිසිලින් කියන ප්‍රතිජීවකය නිෂ්පාදනය කිරීමට හැකියාවක් තියෙනවා. හොඳයි එහෙනම් අපි ඉදිරියට යමු බලන්න. කර්මාන්ත එකකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා යොදාගත හැකි සුද්ධජීවියා නම් කරන්න. මේක ඇත්තටම කර්මාන්ත එකට වැඩිය ගන්න පුළුවන් සුද්ධජීවීන් අපිට දෙන්නෙක් ඉන්නවා. පළවෙනියා තමයි සැකරොමයිසිස් එහෙම නැත්නම් යීස්ට් කියන කෙනා. දැන් මේ නම ලියද්දි පුතේ මේ S අකුර කැපිටල් ඉතිරි අකුරු සියල්ල මෙහෙම ලියලා මේ නමට යටින් ඉරාන්දින එක අනිවාර්යයි. හිතන්න ඔබ මේ S අකුර සිම්පල් ලිව්වා කියලා එක ලකුණක්වත් හම්බෙන්නේ නැහැ. ඉර නැහැ කියලා හිතන්න එක ලකුණක්වත් හම්බෙන්නේ නැහැ. මේ මැද කැපිටල් අකුරක් ලිව්වා කියන්නේ එක ලකුණක්වත් හම්බෙන්නේ නැහැ. අකුරු දෙකක් විතර වැරද්දුවා කියන්නේ එක ලකුණක්වත් හම්බෙන්නේ නැහැ. මේක බලලා මෙතන ලිව්වත් ඔබ නිවැරදිව ලියලා පළවෙනි අකුර කැපිටල් ලියලා ඊටු අකුරු ටික යටින් මේ කියන්නේ අකුරු සියල්ල යටින් ඉරක් ගහන්න ඕනේ. පළවෙනි අකුර පමණයි කැපිටල්, ඊටු අකුරු සිම්පල් වෙන්නේ. පුතේ මේකේ තව උත්තරයක් තියෙනවා. මොකද්ද පුතේ තියෙන්නේ? මේ ලැක්ටෝබැසිලස් ගත්තොත් එහෙම අපිට මොකද කරන්න පුළුවන්? කිරි නිෂ්පාදන කිහිපයකට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. නිෂ්පාදන කිහිපයකට ලැක්ටෝබැසිලස් උත් පාවිච්චි කරන්න පුළුවන්. ජීවායු නිෂ්පාදනය සඳහා සහභාගී වෙන සුද්ධජීවියා නම් කරන්න. දරුවනේ අපි මෙන්න මේ F එහෙම නැත්නම් මෙතනොකොක්කස් තමයි අපිට මේ සඳහා ජීවායු නිෂ්පාදනයට යොදා ගන්න කෙනා. පළවෙනි අකුර කැපිටල්,
ඉතිරි අකුරු සියල්ල සිම්පල්. නමට යටින් ඉරක් හඳිනවා. මෙතනෝ බැක්ටීරියම්, මෙතනෝ කොකස්, මෙතනෝ සාසීනා, මෙතනෝ ස්ප්‍රිලියම්. මෙන්න මේ හතර දෙනා ජීවායු නිෂ්පාදනයට සඳහා දායක වෙන සුද්‍රජීවීන් හතර දෙනා. මේ හතර දෙනාම නිර්වාහ සුද්‍රජීවීන් විදිහට තමයි අපි සලකන්නේ. හරි. ඉදිරියට යමු බලන්න. අනිවාර්ය නිර්වායු තත්වයේ පමණක් වර්ධනය වෙන සුද්‍රජීවියා. අපි දන්නා මේ ක්ලොස්ට්‍රිඩියම් තමයි අනිවාර්ය නිර්වායු තත්වයේ ජීවත් වෙන කෙනා. පුතේ මේ සැක්‍රොමයිසිස් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? සැක්‍රොමයිසිස් කියන කෙනා වෛකල්පිත නිර්වායු. සැක්‍රොමයිසිස්ට පුළුවන් සවායු තත්ත්වයට යටතේ ඉන්න, සැක්‍රොමයිසිස්ට පුළුවන් නිර්වායු තත්ත්වයේ යටතේ ඉන්න. ඇසිඩෝබැක්ටර් පුතේ සවායු තත්ත්වයේ තමයි ඉන්නේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම නිවැරදි පිළිතුර වෙන්නේ ක්ලොස්ට්‍රිඩියම්, හරි. ඔබ පොඩි උත්සාහයක් කරන්න මෙන්න මෙහෙම. සුසන ක්‍රමය, සුද්‍රජීවීන්ගේ උදාහරණ වගුවක් ගන්න. මේකට අච්චුපත ප්‍රමාණවත් නැහැ. විශේෂයෙන්ම අලුත් අච්චුපත පාවිච්චි කරන්න. ඊට අමතරව ඩීප් එඩියුකේෂන් නාලිකාවේ සුද්‍රජීවී විද්‍යාව යටතේ සුද්‍රජීවීන්ගේ ශ්වසන ක්‍රම වර්ග කරද්දී උදාහරණ මම හිතන්නේ එන්න පුළුවන් සියල්ලම වගේ දාලා තියෙනවා. ඒ වගේම තව එකක් කරන්න සුද්‍රජීවීන්ගේ පෝෂණ ක්‍රම, කාබන් ප්‍රභාව, ශක්ති ප්‍රභාව උදාහරණ. කාබන් ප්‍රභාව, ශක්ති ප්‍රභාව සහ උදාහරණ. හරි. මෙතනදී ඔබ පෝෂණ ක්‍රම 1 2 3 4 දෙනාම අරගෙන මේකෙත් ඔබට අපි අපේ පාඩම් මාලාව තුළ මේ වගුවත කරලා තියෙනවා මේක සම්පූර්ණ කරගන්න. එමුනම් අපි ඉදිරියට යමු. ලැක්ටෝබැසිලස් සෛලයක හැඩය කුමක්ද? මේ ලැක්ටෝබැසිලස් කියලා තියෙන බැසිලස් කියන හැඩය තමයි මෙයාගේ හැඩය. හරි. බැසිලස් කියන හැඩය තමයි හැඩය. එතකොට ඔබ බැක්ටීරියාවන්ගේ හැඩ. ඒ දැන් අපිට කිව්වොත් ට්‍රෙඩඩ් කියන්නේ මොකක්ද හැඩය? සාසිනා කියන්නේ මොකක්ද හැඩය? ඩිප්ලොකොකස් කිව්වොත් මොකක්ද හැඩය? මොනොකොකස් කිව්වොත් මොනවාද හැඩය? ආදී විදිහට ඔබ බැක්ටීරියාවල් වල හැඩයන් ටික ඔබ අඳින්න පුරුදු වෙන්න. ඒ වගේම එක එක බැක්ටීරියා හැඩයට උදාහරණ ගන්න. බැක්ටීරියා හැඩයන්. හරි. දැන් අපි ඉස්සරහ මම කිව්වා මේ සාසීනා, මෙතන සාසීනා. කවුද මේ සාසීනා කියලා කියන්නේ? හරි. ට්‍රෙටඩ් කියන්නේ කවුද? හරි. ඒ වගේම අපි මේ එක එක හැඩයට අදාළ උදාහරණත් ඔබ පාඩම් කරගත්තොත් වරදක් නැහැ. රයිට්. ලැක්ටෝබැසිලස්ගේ හැඩය වෙන්නේ පුතේ බැසිලස්. සුද්‍රජීවී පැසීමේ ක්‍රියාවලිය මගින් විනාකිරි නිෂ්පාදනය කරනු ලැබේ. විනාකිරි කියලා කියන්නේ මොකද්ද පුතේ? ඇසිටික් ආම්ලය. විනාකිරි නිෂ්පාදනයේ ප්‍රධාන පියවර දෙක පහත ආකාරයට දැක්විය හැකියි. අපි දන්නවා විනාකිරි කියන කෙනා ගත්තොත් එහෙම
විනාකිරි හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි රසායනිකව අනිත් එක ජෛව රසායනිකව. ජෛව රසායනික ක්‍රමවේදයේදී අපි කරන දේ තමයි එක්කෝ පොල් වතුරට සීනි දාලා එහෙම නැත්නම් තාල වර්ගයේ ශාකයක ෆ්ලෝයම් විෂය සැක්‍රොමයිසිස් එහෙම නැත්නම් යීස්ට් මගින් පැසීමට ලක් කරලා එතනෝල් හදාගෙන මේ එතනෝල් ඇසිඩෝබැක්ටර් හෝ ග්ලූකනෝබැක්ටර් මගින් ඇසිඩික් අම්ලය බවට පත් කරන එක තමයි කරන්නේ. හරි. ලංකාවේ විනාකිරි නිෂ්පාදනය සඳහා සුලභවම භාවිතා කරන අමුද්‍රව්‍ය කුමක්ද? දැන් මෙතන අහන වචනය බලන්න අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය කුමක්ද? හරි. එතකොට අපි දන්නවා මේකට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි තෙලිච්ච කියලා අපි කියනවා. එහෙම නැත්නම් තෙලිදිය. මීරා යන නම් වලින් හඳුන්වන තාල වර්ගයේ ශාකවල තාල වර්ගයේ ශාක ෆ්ලෝයම් යුෂය. ෆ්ලෝයම් යුෂය තමයි අපි මේ සඳහා පාවිච්චි කරන අමුද්‍රව්‍ය. පැහැදිලිද? තෙලිජ්ජ තෙලිදිය මීරා කියලා කියනවා. අපි මේක ෆ්ලෝයම් යුෂය කියලා හඳුන්වනවා. X වල අඩංගු ඩයිසැකරයිඩය නම් කරන්න. මොනොසැකරයිඩය නෙමෙයි ඩයිසැකරයිඩය. එතකොට අපි දන්නවා මේ තෙලිච්චවල එහෙම නැත්නම් තෙලිදිය මීරා කියන නම් වලින් හඳුන්වන මේ ෆ්ලෝයම් යුෂයේ තියෙනවා ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් සහ සුක්‍රෝස් කියන තුන් දෙනා. තුන් දෙනෙක් ඉන්නවා ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් සහ සුක්‍රෝස් කියලා. හැබැයි ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් කියන දෙන්නම මොනොසැකරයිඩ්. හැබැයි සුක්‍රෝස් කියන කෙනා කවුද? ඩයිසැකරයිඩ්. එහෙනම් මෙන්න මේකට නිවැරදි පිළිතුර වෙන්නේ X වල මේ අමුද්‍රව්‍ය අඩංගු ඩයිසැකරයිඩ් වෙන්නේ කවුද? සුක්‍රෝස්. ඩයිසැකරයිඩ් වෙන්නේ සුක්‍රෝස්. සුක්‍රෝස්. X හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රායෝගික පරීක්ෂණය කුමක්ද? පුතේ අහන්නේ මෙතන ප්‍රායෝගික පරීක්ෂණය. ප්‍රතිකාරකය නෙමෙයි. මේකට බෙනඩික් ප්‍රතිකාරකය හෝ පේලින් ප්‍රතිකාරකය කියලා ලියලා තිබ්බොත් ලකුණු ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි ලියන්නේ මේ පරීක්ෂණයේ නම බෙනඩික් හෝ පේලින් පරීක්ෂාව. පරීක්ෂාව කියන වචනේ අවශ්‍යයි. ප්‍රතිකාරකය කුමක්ද කියලා කිව්වනම් බෙනඩික් ප්‍රතිකාරකය හෝ පේලින් ප්‍රතිකාරකය. ප්‍රතිකාරක කියන වචනේ. අහලා තියෙන දේ උත්තර ලියන්න බලන්න තියාගන්න. ගොඩක් ළමයිට මේකේ බෙනඩික් ද්‍රාවණය කියලා තිබ්බ නිසා හම්බෙලා නැහැ. හරි. ඊළඟ ප්‍රශ්නය. එක සහ දෙක පියවර අතරින් කුමන පියවර සුත්‍රජීවී පැසීමේ ක්‍රියාවලිය මත පදනම් වේ? පුතේ පළවෙනි පියවර තමයි සැකරොමයිසිස් එහෙම නැත්නම් යීස්ට් මගින් පැසීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. පැසීමේ ක්‍රියාවලිය සිදු කරන පියවර එක. එක පියවර. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නයට යමු. විනාකිරි නිෂ්පාදනයේදී ඇසිඩෝබැක්ටර් දායක වෙන්නේ මොන පියවරද පුතේ? දෙවෙනි පියවරට. දෙක පියවර. මේ දෙක පියවර සවායු දෙවෙනි පියවර සවායු. ඇසිඩෝබැක්ටර් වෙනුවට ගන්න පුළුවන් තව කෙනා කවුද පුතේ? අනිත් කෙනා. ග්ලූකනෝබැක්ටර්. ග්ලූකනෝබැක්ටර්. හරි මේක සවායු ඈ. මේක පටලා ගන්න එපා මේ AC ඇසිඩෝබැක්ටර් තව එකන ඇසැටෝබැක්ටර් කියලා. ඇසැටෝබැක්ටර්. ඔය රඩිල කුලේ ශාකවල මූල කැටි ආශ්‍රයෙන් ජීවත් වෙන සුරජීවි කියන ඇසැටෝබැක්ටර් කියලා
අපිට නයිට්‍රජන් චක්‍රය හම්බ වෙනවා. එයා AZ මෙයා ACE. පැහැදිලිද? ඇසිටෝබැක්ටර්. ඊළඟ ප්‍රශ්නයට යමු. නිෂ්පාදන ක්‍රියාවලිය එක පියවරෙන් නතර කළොත් ලබාගත හැකි වන ඵලය කුමක්ද? කවුද පුතේ? එතනෝල් හැදෙන්නේ. එතනෝල් හැදෙන්නේ. හරි. දැන් මේ ප්‍රශ්නේදී මම ඔබට තව දෙයක් මතක් කරන්නම්. විශේෂයෙන්ම ඔබෙන් අහන ප්‍රශ්නයක් තමයි එතනෝල් ජෛව රසායනිකව සංශ්ලේෂණය රසායනික සංශ්ලේෂණයට වඩා වාසිදායක වන්නේ ඇයි? ඒ වගේම තව ප්‍රශ්නයක් අහනවා එතනෝල් සුක්‍රෝස් වලින් එතනෝල් සංශ්ලේෂණය කරන්නේ කෙසේද? ග්ලූකෝස් වලින් එතනෝල් සංශ්ලේෂණය කරන්නේ කෙසේද? එතීන් හරහා හුමාලය වීමෙන් රසායනිකව එතනෝල් සංශ්ලේෂණය කරගන්නේ කෙසේද? එතීන් සමග සල්ෆියුරික් අම්ලය ප්‍රතික්‍රියා කරවීමෙන් එතනෝල් සෑදීම සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න. ඔය ප්‍රශ්න හතර නැවත අහලා ඔබ ස්වභාව නිෂ්පාදන කියන කොටසේ විශේෂයෙන්ම ගුරුත්පත ගන්න ස්වභාව නිෂ්පාදන වලට එහෙම නැත්නම් අපේ පාඩම් මාලාවට යොමු වෙන්න ඔබට මේ ගැන දැනගත් වෙන්න පුළුවන්. අපි ඉදිරියට යමු බලන්න. විනාකිරි වල රසායනික නාමය ලියන්න. දැන් මේ රසායනික නාමය අහලා තියෙද්දි මේ නාමය අහලා තියෙන සූත්‍රය ලියලා හරියන්නේ නැහැ. රසායනිකේ නාමය කියලා ඇහුවොත් එහෙම අපි ලියන්න වෙන්නේ මොකද්ද? ඇසිටික් ඇසිඩ් එහෙම නැත්නම් ඇසිටික් අම්ලය කියලා. ඇසිටික් අම්ලය. මේකේ සූත්‍රය ඇහුවනම් CH3COOH පැහැදිලි නේද? හරි. දරුවෝ හොඳයි එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ මෙසේ අවසන් කරනවා. ඔබ මතක තියාගන්න මෙතන විශේෂම දේ සූත්‍රය ඇහුවත් සූත්‍රය ලියන්න. පරීක්ෂණය ඇහුවත් පරීක්ෂණය ලියන්න. ප්‍රතිකාරකය ඇහුවත් ප්‍රතිකාරකය ලියන්න. මේ ටික පටලා ගන්න එපා. පැහැදිලි නේද? අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙ වෙත යමු. හරි. LP ගෑස් වලට වඩා දරවල තාපජනකාගය ඉන්ධන ග්‍රෑම් එකක් පූර්ණ ලෙස දහනය වීමේදී නිකුත් වන තාප ප්‍රමාණය අඩුය. ඒ කියන්නේ අපිට මේකේ නොකියා කියනවා මේ LP ගෑස් වල තාපජනකාගය. ඒ කියන්නේ LP ගෑස් එක ග්‍රෑම් එකක් දහනය වුණාම දර ග්‍රෑම් එකක් දහනය වන තාප ප්‍රමාණයත් සංසන්දනය කරද්දී ඉන්ධන ග්‍රෑම් එකක් දහනය වීමේදී නිකුත් වන තාප ප්‍රමාණය අඩුය. ඒ කියන්නේ දරවල තාපජනකාගය අඩුයි. හැබැයි ගෑස් වල තාපජනකාගය වැඩි. තාක්ෂණික වශයෙන් දියුණු ග්ලිරිසීඩියා දරවුන්ඩි සතු තාපජනකාගය සාමාන්‍ය දර ඉන්ධන සතු එමාගයට වඩා ඉහළ වේ. දැන් අපිට කියන මේ ග්ලිරිසීඩියා දරවුන්ඩි වල තාපජනකාගය සාමාන්‍ය දර වලට වැඩිය වැඩි. ඒ කියන්නේ අපිට දර ග්‍රෑම් එකකුයි ග්ලිරිසීඩියා උණ්ඩි ග්‍රෑම් එකකුයි ගත්තාම ග්ලිරිසීඩියා උණ්ඩි ග්‍රෑම් එක වැඩි තාප ප්‍රමාණයක් දෙනවා. ලංකාවේ දරවුන්ඩි නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත සඳහා බහුලව ග්ලිරිසීඩියා යොදා ගනී. ග්ලිරිසීඩියා දර දහනය වීමට අදාළ තුලිත රසායනික ප්‍රතික්‍රියාව පහත පරිදි පෙන්විය හැකිය. ග්ලිරිසීඩියා දරවුන්ඩි ඔක්සිජන් එක එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් ජලය සහ අලු හදනවලු. ඉන්ධන දහනය වීම තාප අවශෝෂකද තාපදායකද? පුතේ ඉන්ධනයක් දහනය වීමේදී මේ ඉන්ධනය පරිසරයට තාපය මුදා හරිනවා. එතකොට දැන් අපි ගත්තොත් මේ දර දහනය වීම නැත්නම් ග්ලිරිසීඩියා දහනය වීම දහනයකදී අපි දන්නවා තාපය පිට වෙනවා. තාපය පිට වෙනවා කියන්නේ ආරම්භයේ තිබ්බට වැඩිය ශක්තිය අඩු වෙනවා. දහනයේ වෙදී ශක්තිය පිට වෙනවා කියන්නේ දැන් හිතන්න බැලුම් බෝලයක් තියලා බැලුම් බෝලේ හුලං යනවා. එහෙනම් තිබ්බට වැඩි හුලං මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි. ඒ වගේ මේ ඉන්ධනයක් දහනය වීමේදී එතකොට ඉන්ධන දර දහනය වීමේදී මේක දහනය වෙලා ශක්තිය පිට වෙනවා. ඒ කියන්නේ තිබ්බට වැඩි ශක්තිය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් මේක තාපදායකද? තාප අවශෝෂකද? තාපය පිට කරනවා. අපි මේකට කියනවා තාප
දායකයි කියලා. තාපදායක ප්‍රතික්‍රියාවකදී අපිට උණුසුමක් දැනෙනවා. පිටතට ශක්තිය නිපද වෙනවා. ප්‍රතික්‍රියකවල තිබ්බ ශක්තියට වැඩිය ප්‍රතිඵලවල ශක්තිය අඩු වෙනවා. ප්‍රතික්‍රියකවල තිබ්බ ශක්තියට වැඩිය ප්‍රතිඵලවල ශක්තිය මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. ඉදිරියට ඊළඟ ප්‍රශ්නයට යන්න. ඉහත දහනය සඳහා ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල සතු ශක්තිය අවස්ථාව පහත දී ඇති රූප සටහනේ අදාළ ශක්ති මට්ටම් මත ලකුණු කරන්න. එතකොට අපිට එනවා ශක්තිය වැඩි ප්‍රතික්‍රියක. R. ශක්තිය අඩුයි ප්‍රතිඵල P. එහෙනම් මොකද වෙන්නේ? මෙයාගේ ශක්තිය තිබ්බට වැඩිය අඩු වෙනවා. බාහිර පරිසරයට ශක්තිය පිට වෙනවා. ශක්තිය පරිසරයට පිට වේ. හරි. ඉදිරියට යන්න බලන්න. ශක්තිය නිපදවීම සඳහා LP ගෑස් වෙනුවට ග්ලිසීඩියා දරවුන්ඩි භාවිත කිරීමෙන් ලබාගත හැකි පාරිසරික වශයෙන් වැදගත් වන වාසි දෙකක් සඳහන් කරන්න. පුතේ අපි දන්නවා මේ ග්ලිසීඩියා කියන්නේ ශාකයක්. එතකොට මේක පුනර්ජනනීය වන සම්පතක්. පුනර්ජනනීය වන සම්පතක් නිසා අපි දන්නවා මෙයා ෂේ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේක පුනර්ජනනීය වන සම්පතක් නිසා බාහිර පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වෙනස් කිරීමට මෙයා දායක වෙන්නේ නැහැ. පරිසරයට කාබන් ඩයොක්සයිඩ් නිකුත් නොකරනවා කියලා නෙමෙයි කියන්නේ. මෙන්න මේ වචනේ තේරුම් ගන්න. බාහිර පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වෙනස් කිරීමට දායක නොවේ. පළවෙනි එක බාහිර පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ දැන්වීමට දායක නොවේ. දෙවෙනි එක LP ගෑස් වැනි ඉන්ධන භාවිතය අවම කරගත හැක. මේ දෙක මම හිතන්නේ ඉතාලම හොඳ උත්තර දෙකක් විදිහට තියෙනවා. දැන් මේකෙදි මේ තව මේ පුනර්ජනනීය සම්පතක් නිසා කියන වචනේ ලියවුනොත් මෙතන ගොඩක් හොඳයි. ග්ලිරිසීඩියා පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් බැවින්. හරි. ඔබට මේ LP ගෑස් වැනි තව වචනයක් හොඳයි මෙතන ලියුණා නම් අධික ශක්ති ජනක
අධික ශක්ති ජනක ඉන්ධන භාවිතය අවම කරගත හැකියි. මේක එකක් මේක තව එකක් ඈ. හරි. භාවිතය අවම කරගත හැකියි. රයිට්. අපි ඉදිරියට යමු. ග්ලිරිසීඩියා දර සහ ග්ලිරිසීඩියා දර උණ්ඩි වල තාපජනකගේ සේවීම සඳහා යොදා ගන්නා පරීක්ෂණයට උමක දල සටහනක් රූපයේ දැක්වේ. මෙම පරීක්ෂණය සඳහා ග්‍රෑම් 50ක ජල ස්කන්ධයක් භාවිත කරන ලදී. ජලයේ විශිෂ්ට තාපධාරණතාව ග්‍රෑමයට සෙල්සියස් අංශකයට ජූල් 4.2ක් වේ. පරීක්ෂණය සඳහා ග්ලිරිසීඩියා දර උණ්ඩි 15 ග්‍රෑම් ස්කන්ධයක් දහනය කර ආරම්භක උෂ්ණත්වය 32 ඇති ජලය අවසාන උෂ්ණත්වය 62ක් දක්වා රත් කරනු ලදී. එතකොට දැන් මෙන්න මේ වැඩේදී ජලය ග්‍රෑම් 500ක් තිබිලා තියෙනවා. ජලය ග්‍රෑම් තිබිලා තියෙනවා 500යි ග්‍රෑම්. ජලයේ විශිෂ්ට තාපධාරිතාව 4.2යි සෙල්සියස් අංශකයට ග්‍රෑමයට ජූල්. එතකොට මෙන්න මෙයාගේ දර උණ්ඩි 15ක ස්කන්ධයක් දහනය කරනවා. දැන් මෙතන දර දාලා තියෙනවා. කළු පාටින් දාමු අපි දර. දර උණ්ඩි 15ක් දහනය කරන තමයි මේ ශක්තිය දෙන්නේ. මේකෙදි හැකියාව තියෙනවා සෙල්සියස් අංශක 32 ඉඳලා 62 දක්වා රත් කරන්න. මෙයාගේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 32යි. මෙයාගේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 62යි. එමුනම් මෙන්න මේ දෙන්නගේ උෂ්ණත්ව වෙනස වෙන්නේ ඩෙල්ටා ටීටා වෙන්නේ සෙල්සියස් අංශක 30යි. 30යි සෙල්සියස් අංශක. හරි. එතකොට දැන් තාපජනකගේ හොයනවා. දැන් තාපජනකගේ හොයද්දී මෙන්න මේ ග්ලිරිසීඩියා දර උණ්ඩි ගිනි ගහනවා. ඒකට මේක දහනය කරනවා. දහනය කරද්දී පිටවන ශක්තිය මෙන්න මෙයාට උරා ගන්න දෙන්නේ. හැබැයි මේකේ දෝෂ තියෙනවා. මොනවද? මේ ග්ලිරිසීඩියා ගත්තොත් මේක සම්පූර්ණ වේලිලා නැති වෙන්න පුළුවන්. මෙයාගේ ශක්තිය අපතේ යන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ජලය දාලා තියෙන භාජනය කියන කිසිම සඳහනක් නැහැ. ඒතර ඒ භාජනීය තාපය උරා ගන්න හැකියාව තියෙනවා. නේද? භාජනීය තාපය හානි වෙන්න පුළුවන්. එතකොට මෙයා සම්පූර්ණයෙන්ම පූර්ණ දහනය වෙන්න බෑ. මේකේ අඩුපාඩු ගොඩාක් තියෙනවා. ජලය මගින් උරා ගන්නා ලද තාප ප්‍රමාණය සෑහෙන. දැන් මේ ජලය ගත්තොත් ජලයේ උරාගත් තාපය ලබාගත් හෝ පිට කළ තාපය අපිට ලියන්න පුළුවන් Q සමානයි MC ඩෙල්ටා ටීටා කියලා. මම මෙතනදී මෙන්න මේ Q සමානයි MC ඩෙල්ටා ටීටා සමීකරණය පාවිච්චි කරද්දී Q සමානයි MC ඩෙල්ටා ටීටා සමීකරණය පාවිච්චි කරද්දී මෙන්න මේ C ගියාගේ සෙල්සියස් අංශකයට ග්‍රෑමයට ජූල් කියලා තිබ්බොත් ස්කන්ධය ආදේශ කරන්නේ ග්‍රෑම් වලින්. එතකොට මට Q ගේ පිළිතුර ලැබෙන්නේ ජූල් වලින්. ස්කන්ධයේ මේ සෙල්සියස් අංශකයට ග්‍රෑමයට ජූල් කියලා තිබ්බොත් මම ස්කන්ධය ආදේශ කරන්නේ ග්‍රෑම් වලින්. මට පිළිතුර ලැබෙන්නේ මොන වගේද? ජූල් වලින්. ඒ වගේම මට සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා තිබ්බොත් මා ස්කන්ධය ආදේශ කරන්නේ කිලෝග්‍රෑම් වලින්. පිළිතුර ලැබෙන්නේ ජූල් වලින්.
මට තිබ්බොත් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට කිලෝ ජූල් කියලා මම ස්කන්ධය ආදේශ කරන්නේ කිලෝග්‍රෑම් වලින් පිළිතුර ගන්නේ කිලෝ ජූල් වලින්. පැහැදිලිද? හරි. හැබැයි මේක සෙල්සියස් අංශකයට තිබ්බා කියලා මේක කෙල්විනයට කියලා තිබ්බත් මම කිව්වා C ඍණ එක හෝ K ඍණ එක අතර වෙනසක් නැහැ කියලා. ඒ කියන්නේ මේකේ සෙල්සියස් අංශකයට කියලා තිබ්බත් කෙල්විනයට කියලා තිබ්බත් කිසිම බලපෑමක් නැහැ. මට උෂ්ණත්ව වෙනස ඩෙල්ටා ටීටා අවශ්‍ය නම් සෙල්සියස් වලින් ආදේශ කරන්න පුළුවන්. ඩෙල්ටා ටීටා අවශ්‍ය නම් කෙල්වින් වලින් ආදේශ කරන්න පුළුවන්. පිළිතුරෙහි කිසිම වෙනසක් ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? සෙල්සියස් අංශකයට කෙල්විනයට කියලා පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. සෙල්සියස් අංශකයට කිව්වත් කෙල්විනයට කිව්වත් එකම උත්තරේ එන්නේ. හැබැයි මතක තියාගන්න සෙල්සියස්ුයි කෙල්විනුයි සමාන නැහැ. මට සෙල්සියස් අංශකයට හෝ කෙල්විනයට සමාන කරන්න පුළුවන්. ඩෙල්ටා ටීටා සෙල්සියස් වලින් ගත්තත් කෙල්වින් වලින් සමාන කරන්න පුළුවන්. හරි. එතකොට අපි ඉදිරියට යම් බලන්න. M මේ ජලය උරාබාගත් තාපය අහන්නේ. ජලයේ ස්කන්ධය ග්‍රෑම් 500යි. මේක සෙල්සියස් අංශකයට ග්‍රෑමයට තියෙන්නේ. ඒ නිසා මම ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තා. C ගියගේ 4.2යි. උෂ්ණත්ව වෙනස පුතාලා උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක කීයද? වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වය අඩු කරනොත් 30යි. මේක ලබා ගැනීමක් ඒ කියන්නේ උත්තරේ ධන එන්න ඕනේ. අපි සුළු කරමු බලන්න. මේ දශම ස්ථානය මේ බිඳුව නිසා එළියට ගියා. 500 වැඩි කිරීම 42 වැඩි කිරීම 3 මේ 4.2 කියන එක මම මේ බිඳුවේ වැඩි කරා එතකොට 42 වුණා. 500 වැඩි කිරීම 42 වැඩි කිරීම 3. අපි බලමු 500 වැඩි කිරීම 42 වැඩි කිරීම 3 63000 ජූල්. මට එනවා 63000යි ජූල්. මේක කිලෝ ජූල් වලින් අහලා තුනා නම් 63යි කිලෝ ජූල්. පැහැදිලිද? පිළිතුර 63000යි ජූල්. එවට 63යි කිලෝ ජූල්. හරි. ඉදිරියට බලන්න. ග්ලිරිසීඩියා දරවුන්ඩි ග්‍රෑම් 15ක් දහනය සඳහා. එහෙනම් 15ක් දහනය කියන්නේ මෙයා වැඩිද වෙලා තියෙන ස්කන්ධය අඩුද වෙලා තියෙන්නේ? දැන් ග්ලිරිසීඩියා දහනය වුණා කියන්නේ මෙයා මොකද වෙලා තියෙන්නේ? නැති වෙලා තියෙන්නේ නේ. එවනම් අවසාන ස්කන්ධයෙන් ආරම්භක ස්කන්ධය අඩු කරනවා. අවසානයේ තුරුනේ ග්‍රෑම් 0යි. ආරම්භයේ තිබ්බ 15ක්. ඒ කියන්නේ අවසානයේ තිබ්බ ස්කන්ධයෙන් ආරම්භක ස්කන්ධය අඩු කරා ග්‍රෑම්. දහන ශීඝ්‍රතාව මේ විනාඩියට ග්‍රෑම් වලින් සොයන්න. එවනම් මම මේක බෙදනවා මොකෙන්ද? උඩ තියෙන්න ඕනේ ග්‍රෑම් මේ MIN ඍණය කියන යට තියෙන්න ඕනේ මිනිත්තු. මේ සඳහා ගත වෙලා තියෙන මිනිත්තු 20ක්. හැබැයි මතක තියාගන්න. බිඳුවෙන් 15ක් ඍණ 15 ග්‍රෑම් බෙදීම 20යි MIN. එහෙනම් 4න් 3යි. ඒ කියන්නේ ඍණ 0.75යි G MIN ඍණය. මේ ඒකකයේ තියෙන්න ඕනේ මේ. උඩ ග්‍රෑම් අගයක් තියෙන්න ඕනේ යට කාලය තියෙන්න ඕනේ. මේ ඒකකයේ තියෙන්න ඕනේ. අපෙන් අහලා තියෙනවා. හැබැයි ඒකකේ ලකුණු හම්බෙන්නේ නැහැ. මෙන්න මේ උත්තරේ ඍණ වෙන්න ඕනේ. ඇයි හේතුව? දහනය වුණා කියන්නේ මෙයා ඍණ වෙලා තියෙන්නේ මේ. ඒ අවසානයේ තුරන්නේ බිඳුවයි ආරම්භයේ තිබ්බ 15ක්. ඒ කියන්නේ මේ ස්කන්ධේ ඍණ වෙලා තියෙන. ස්කන්ධේ නැති වෙලා තියෙන විනාශ වෙලා ගින් තියෙන්නේ. පැහැදිලි නේද? ඒක තමයි මෙන්න මේ ඍණ ලකුණ. ගත්තේ මේ ඍණ ලකුණ නැත්තම් එක ලකුණක්වත් නැහැ දරුවනේ. පැහැදිලි මම හිතන්නේ. අපි ඉදිරියට යමු. මෙම පරීක්ෂණය සඳහා භාවිත කරන ලද ග්ලිරිසීඩියා දර උණ්ඩිවල තාපජනකාගය ගණනය කරන්න. රයිට්. මේකේ තාපජනකාගය කියලා කියන්න පුතේ මොකද්ද? 1 ග්‍රෑම් එකක් දහනයේදී පිට වෙච්ච තාප ප්‍රමාණය. 1 ග්‍රෑම් එකක් දහනයේදී
පිට වෙච්ච තාප ප්‍රමාණය. එතකොට මට මේ අගය ගන්න පුළුවන් 63000 නැත්නම් 63යි කිලෝ ජූල් බෙදන්න පුළුවන් මේ වැඩේට වැය වුණේ ග්‍රෑම් 15යි. නේ 63යි කිලෝ ජූල් මේක ග්‍රෑම් 15යි. එවනම් මට මේකෙන් මේක බෙදලා පිළිතුරු තියන්න හැකියාව තියෙනවා. මෙයාගේ සුළු කරමු. 63 බෙදමු 15 4.2යි 4.2යි kg ග්‍රෑමට කිලෝ ජූල්. හොඳයි එහෙනම් අපි ඉදිරියට යමු. සාහිත්‍ය විමර්ශන අනුව ග්ලිරිසීඩියා දර උණ්ඩිවල සම්මත චාපජනකාගය මෙම පරීක්ෂණයෙන් ලබාගත් අගයට වඩා ඉහළ අගයකි. මේ නිරීක්ෂණය සඳහා තිබිය හැකි එක් හේතුවක් ලබා සඳහන් කරන්න. හරි. දැන් මේ පරීක්ෂණයේදී පුතාලා මේ පරීක්ෂණයේදී පළවෙනි දේ මේ ග්ලිරිසීඩියා දරවුන්ඩි පූර්ණ දහනය වෙනවා කියලා කොහෙවත් දීලා තියෙනවද? නෑනේ. එහෙනම් මේ ග්ලිරිසීඩියා දරවුන්ඩි පූර්ණ දහනයට ලක් නොවීම එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ග්ලිරිසීඩියා දරවුන්ඩි 100% වෙලිලා කියන්න බෑ. මේ දරවුන්ඩි වල ජලාංශු ටිකක් ගබඩා වෙලා තියෙන ඉඩ කඩක් තියෙනවා. මේ දරවුන්ඩි වල ජලාංශු එකතු වෙලා තියෙන පුළුවන්. ඒ නිසා මේ සම්පූර්ණ ස්කන්ධයම ග්ලිරිසීඩියා නොවේ ජලාංශුවෙන් ද්‍රව්‍ය හෝ අපද්‍රව්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ග්ලිරිසීඩියා දර පිට කරන තාපය කොටසක් මේ පරිසරයට හානි. ඒ වගේම තමයි මේ ග්ලිරිසීඩියා දර පිට කරන තාපයෙන් කොටසක් ජලයට අමතරව බඳුන විසින් උරා ගන්නවා. ඒ වගේම තමයි මේ ග්ලිරිසීඩියා දර විසින් පිට කරන තාපයෙන් කොටසක් ජලය උරා ගත්තට පස්සේ ජලය සම්පූර්ණයෙන් ආවරණය වෙලා නැහැ. ඒක නිසා මොකද වෙන්න පුළුවන්? ඔව් ජලයෙන් පිටතට මේක හානි වීමේ ඉඩ කඩකුත් තියෙනවා. නේද? හානි වීමේ ඉඩ කඩකුත් තියෙනවා. ඒක නිසා මේ පරීක්ෂණය එතරම්ම සාර්ථක පරීක්ෂණයක් බවට පත් වෙන්නේ නැහැ. නේද? එතකොට අපිට මෙන්න මේ බඳුනේ තාප ධාරිතාව දන්නවනම් අපිට මීට වැඩිය තව චුට්ටක් පරීක්ෂණය ක්‍රමවත් කිරීමේ හැකියාව තියෙනවා නේද? ක්‍රමවත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට මේ ග්ලිරිසීඩියා දරවුන්ඩි මෙන්න මේ භාජනය සම්පූර්ණයෙන්ම ආවරණය වෙච්ච භාජනයක තියලා එහෙම නැත්නම් කෝවක වගේ තියලා අපිට පොඩි උත්සාහයක් දැරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ග්ලිරිසීඩියා වලින් තාපය හානි වීම වැළැක්වීම සඳහා. හරි. එතකොට දැන් මම කියපු දේවල් මතකද ඔබට? ග්ලිරිසීඩියා දර පූර්ණ දහනයට ලක් නොවීමට ඉඩ කඩ තියෙනවා. ඒ වගේම ග්ලිරිසීඩියා දර 100% සංසුද්ධන වෙන්න පුළුවන්. ජලය වැනි ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙන්න පුළුවන්. ඊළඟ කාරණාව ග්ලිරිසීඩියා දරවල ශක්තිය හානි වෙන්න පුළුවන් පරිසරයට. ඒ වගේම බඳුන විසින් ග්ලිරිසීඩියා දරවල ශක්තියෙන් කොටසක් උරා ගන්නවා. ඒ වගේම ජලය උරා ගන්න තාපයෙන් කොටසක් පරිසරයට මුදා හැරීම සිද්ධ වෙනවා. ඒක නිසා මේ පරීක්ෂණය තරම්ම සාර්ථක පරීක්ෂණයක් ලෙස අපිට සලකන්න බෑ. හොඳයි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ විතර යමු. පරීක්ෂණාගාරයේදී මිශ්‍රණ ක්‍රමය භාවිත කර අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය නිර්ණය කිරීම සඳහා පරීක්ෂණයක් සැලසුම් කර සිදු කරන ලෙස ඔබට නියම කර ඇත. ජලය සහ යටිකුරු දැල්ගොටු මන්තයක් සමග තාප පරිවර්ණය කරන ලද කැලරිමීටරයක් කුඩා අයිස් කැට පෙරහන් කඩදාසි තෙදණු තුලාවක් උෂ්ණත්ව මානයක් හා බන්සන් 1000ක් සල්පයා ඇත. තාප පරිවර්ණය කරන ලද කැලරිමීටරයක් භාවිත කිරීමේ එක් වාසියක් සඳහන් කරන්න. පුතේ සන්නයනය සංවහනය විකිරණය මගින් තාප හානිය අවම වේ. තාප හානියක් නොවේ කියන වචනය ලිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදි.
සන්නයනයේ සංවහනය සහ විකිරණය මගින් සිදුවන තාප හානිය අවම වේ. පැහැදිලිද? පළවෙනි එක තමයි සන්නයනය සංවහනය විකිරණය මගින් පරිසරයට සිදුවන තාප හානිය අවම වේ. මෙන්න මේ වචනය බලන්න. මේ වචනය අනිවාර්ය වචනයක්. අවම වේ. තාපස හානියක් සිදු නොවේ කියලා තිබ්බොත් මොකද වෙන්නේ? වැරදි. හරි. ඊට අමතරව දැන් මේක හොඳ ඉතාම හොඳම උත්තරයක්. හරි. අපි ඉදිරියට යමු බලන්න. කැලරිමීටරයට අයිස් එකතු කිරීමට පෙර ඔබ ලබා ගන්නා මිනුම් තුන මොනවාද? පුතේ අපි ගත්තොත් මේ පරීක්ෂණය සිදු කරන ආකාරය මම ඔබට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අපි ඉස්සරළම හිස් කැලරිමීටරේ මේ කැලරිමීටරේ හදපු ද්‍රව්‍යයෙන් හදපු කොටුමන්තයේ ස්කන්ධය මැන ගන්නවා. මම කෙටියෙන්ම කියන්න මේ පරීක්ෂණය කරන විදිය. හිස් කැලරිමීටරය දන මන්තයේ ස්කන්ධය මැන ගන්නවා. මම ස්කන්ධය M1 කියලා කියන්නම් සාමාන්‍ය විදිහට. එතකොට මෙන්න මේ දෙන්න හදලා තියෙන ද්‍රව්‍යයේ විශිෂ්ටතා පදාර්ථතාව මෙන්න මෙයා හදලා තියෙන ද්‍රව්‍යයේ විශිෂ්ටතා පදාර්ථතාව අපි C කැලරිමීටරය කියලා වගේ කියන්නම් මම. අපි මේ ගානට යද්දි සංකේත මාරු කරමු. මම මොකද කරන්නේ? මෙන්න මේ හිස් කැලරිමීටරයටයි මන්තයටයි සාමාන්‍යයෙන් පරිසරයේ උෂ්ණත්වයට වැඩි චුට්ටක් උෂ්ණත්වය වැඩි ජලය ටිකක් දානවා. උණු ජලය ගන්නවා. ඒක උණු ජලය දානවා. දැන් මම හිස් කැලරිමීටරය මන්තය ජලය මේක ස්කන්ධය මං ගන්නවා M2 වගේ කියලා ගන්නම්. මේකට මම උෂ්ණත්ව මානයක් දානවා. දාලා මෙයාගේ උෂ්ණත්වය θ1 කියලා ගන්නවා. මෙන්න මේ θ1 කියන උෂ්ණත්වය අයිති මෙන්න මේ ජලයටයි කැලරිමීටරයට දෙන්නටම. පැහැදිලිද? මෙන්න මේ උෂ්ණත්වය අයිති මේ ජලයේ කැලරිමීටරය දෙන්නටම. ඒ වගේම මම ජලයේ විශිෂ්ටතා පදාර්ථතාව C ජලය කියලා ගන්නවා. හරි. එතකොට මම අයිස් ගන්න ඉස්සලා මිනුම් තුනක් ගත්තා. මොනවද ගත්තේ? හිස් කැලරිමීටරය සහ මන්තයේ ස්කන්ධය ගත්තා. හිස් කැලරිමීටරයේ මන්තයේ දන ජලයේ ස්කන්ධය ගත්තා. කැලරිමීටරයට දැමූ ජලය නැත්නම් ජලය සහිත කැලරිමීටරේ උෂ්ණත්වය මැන ගත්තා. මේවා පාඨාංක. එතකොට මම M1 M2 කියන දෙන්නා මැන්නේ මොකෙන්ද? ඔව් ඒ දෙක අපි මැන්නේ තෙදණු තුලාව වගේ කෙනෙක් වඩාත් යෝග්‍යයි තෙදණු තුලාව. ඒ වගේ මේ උෂ්ණත්වය මැන්නේ උෂ්ණත්ව මානය. එතකොට මේ C කැලරිමීටරය සහ C ජලය කියන දෙන්න අපිට දත්ත විදිහට දන්නා දත්ත විය යුතු වෙනවා. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ මෙන්න මේකට මධ්‍යම ප්‍රමාණයේ අයිස් කැබලි
එක එක එකතු කරනවා. මෙන්න මේ මිශ්‍රණයට මෙන්න මේ මිශ්‍රණයට මොකද කරන්නේ? මධ්‍යම ප්‍රමාණය අයිස් කැබැල්ලක් ගන්නවා. අරගෙන මේක තෙත මාත්තු කරලා වියලි අයිස් හදා ගන්නවා. මධ්‍යම ප්‍රමාණය අයිස් කැබැල්ලක් ගන්නවා. මේක පෙරහන් කඩදාසියක තෙත මාත්තු කරනවා. තෙත මාත්තු කරලා වියලි අයිස් කෑල්ලක් හදා ගන්නවා. මේක ජලය නොහිරෙනසේ ජලය ඉහිරෙන්නේ නැති වෙන්න භාජනයට දානවා. මෙන්න මේ කැලරිමීටර් මේකට දානවා. කැලරිමීටරයට දානවා. දාලා මොකද කරන්නේ? මෙන්න මේ ගොටු මන්තේ හරි දාලා මොකද කරන්නේ? මේ අයිස් කෑල්ල මේක දාලා මේ අයිස් කෑල්ල දාලා මෙන්න මේ අයිස් කැබැල්ල ගොටු මන්තෙන් මන්තනය කරනවා. තව අයිස් කැබැල්ලක් ගන්නවා. ඒ අයිස් කැබැල්ල අරගෙන තෙත මාත්තු කරනවා. තෙත මාත්තු කරලා සීරුවේ මේ වතුර ඉහළට එන්නේ නැති වෙන්න මම මන්තනය කරනවා. ගොටු මන්තෙන් වතුර යට තලවාගෙන ඒ අයිස් කෑල්ල නොපෙනී ගිය පසු තවත් අයිස් කැබැල්ලක් දානවා. දාලා මම මෙන්න මෙයාගේ උෂ්ණත්වය කාමර උෂ්ණත්වයේ ඉඳලා සෙල්සියස් අංශක නිකන් 5ක් 10ක් වගේ අඩු වෙනකන් තියාගෙන ඉන්නවා. හැබැයි 10ට වඩා අඩු වෙන්න දෙන්නේ නැහැ. මම අයිස් දාන එක නවත්තලා උෂ්ණත්වය T2 කියලා ගන්නවා. මෙන්න මේ ගත්ත අයිස් වල උෂ්ණත්වය මම සෙල්සියස් අංශක 0යි කියලා ගන්නවා. දැන් මම මේකට අයිස් දාලා සිසිල් කරලා තියෙනවා. T1 ලොකුයි T2 අඩුයි. ඇයි අයිස් දාලා මට T2ට ලැබිච්ච පාඨාංකය සිසිල් පාඨාංකයක්. ඒ වගේම මම දැන් අයිස් දාලා ඉවරලා මෙන්න මෙයාගේ ස්කන්ධය මැන ගන්නවා. අවසාන ස්කන්ධය M3 වගේ කියලා ගන්නවා මම. අවසාන උෂ්ණත්වය T2 කියලා ගන්නවා. උෂ්ණත්වය මැන්නට පස්සේ ස්කන්ධය මැන්නට පස්සේ අයිස් දාන්නේ නැහැ. දැන් පුතේ මට කියන්න මේකේ නැති මේකේ තියෙන ද්‍රව්‍යයක් තියෙනවා. මොනවද තියෙන්නේ? මේකේ නැති මේකේ තියෙන ද්‍රව්‍යයක් තියෙනවා. මොනවද තියෙන්නේ? ජලය. මේකේ නැති මේකේ තියෙන ද්‍රව්‍යයක් තියෙනවා. මේකට මොනවද? ජලය. එහෙනම් ජලයේ ස්කන්ධය කීයද වෙන්නේ? ජලයේ ස්කන්ධය ජල ස්කන්ධය කීයද වෙන්නේ? ජලයේ නැතුව ස්කන්ධය M1යි. ජලය දැම්මට පස්සේ ස්කන්ධය M2යි. එහෙනම් M2 රින M1යි. ජල ස්කන්ධය. දරුවනේ මේකේ නැති මේකට අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් ඉන්නවා. මේකේ නැති හැබැයි මෙන්න මෙයාට අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් ඉන්නවා. කවුද එකතුනේ? මේකට අලුතෙන් එකතු වුණා අයිස්. එමන අයිස් ස්කන්ධය වෙන්නේ M3 රින M2යි. අයිස් නැතුව ස්කන්ධය M2යි. අයිස් දැම්මට පස්සේ ස්කන්ධය M3යි. එහෙනම් අයිස් ස්කන්ධය වෙන්නේ M3 රින M2යි. දැන් මම මෙන්න මේ පාවිච්චි කරපු සමීකරණත් එක්ක. හරි අපි ඉදිරියට යමු බලන්න. කැලරිමීටරයට අයිස් එකතු කිරීමට පෙර ඔබ ලබා ගන්නා මිනුම් තුන මොනවාද? මිනුම් තුන පුතේ හිස් කැලරිමීටර දැන් මිනුම අහන්නේ මේ. හිස් කැලරිමීටරය සහ මන්තයේ ස්කන්ධය. හිස් කැලරිමීටරය දන මන්තයේ M කියලා එහෙම ලියන්න එපා. හිස් කැලරිමීටරය හා ගොටු මන්තයේ ස්කන්ධය. මේකට පාවිච්චි කරන මන්තයට විශේෂ නමක් කියනවා. මේ විලේනයේ විශිෂ්ට ගුප්තතාපය හොයන පරීක්ෂණයේ විශේෂ මන්තයක් පාවිච්චි කරනවා. මම මේකට කියනවා ගොටු මන්තය කියලා.
ගොටුමන්තයේ ස්කන්ධය දෙවැනියට ජලය දැමු ජලය සහිත කැලරිමීටරය හා මන්තයේ ස්කන්ධය ජලය සහිත කැලරිමීටරය හා මන්තයේ ස්කන්ධය මන්තයේ එම් කියලා එහෙම ලියන්න එපා කම්මැලිකමට ලකුණු හම්බෙන්නේ නැහැ මන්තයේ ස්කන්ධය ඊට පස්සේ අයිස් දැමීමට පෙර ගන්න අනිත් මිශ්‍ර උෂ්ණත්වය ජලය සහිත කැලරිමීටරයේ හා මන්තයේ උෂ්ණත්වය මේ පාඨාංක තමයි අපි අයිස් දාන්න ඉස්සලා ගත්ත පාඨාංක 3 ඉදිරියට යමු කැලරිමීටරය තුළට අයිස් එකතු කිරීමේදී ඔබ විසින් අනුගමනය කළ යුතු පූර්වෝපායන් සඳහන් කරන්න. පළවෙනියට මම ගන්නෙ මොනවද? මධ්‍යම ප්‍රමාණයේ අයිස් ගන්න ඕනේ. හරි? මධ්‍යම ප්‍රමාණයේ අයිස් තෙත මාත්තු කර ලබා ගත යුතුය. ඇයි අයිස් කුඩු ගන්න බැරි? අයිස් කුඩු වල වැඩිපුර තියෙන ජලය. ඇයි අයිස් තෙත මාත්තු කරන්නේ? අයිස් වල තියෙන ජලය ඉවත් කිරීම. ඇයි ලොකු අයිස් ගන්න නැත්තේ? ලොකු අයිස් දිය වීමට වැඩි කාලයක් ගත වන නිසා පරිසරයට තාපය හානි වෙන්න පුළුවන් වගේම අයිස් වල අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ට වඩා 15ක් විය හැකිය. ලොකු අයිස් ගන්න නැත්තේ ඇයි? අයිස් දිය වීමට ගත වන කාලය වැඩි නිසා පරිසරයට තාපය හානි විය හැකිය. අතර අයිස් කුට්ටි වල අභ්‍යන්තරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ට වඩා අඩු විය හැකිය. පැහැදිලිද? රයිට්. අයිස් කුඩු ගන්න නැත්තේ ජලය නිසා. අයිස් තෙත මාත්තු කරන්නේ ඇයි? පිරිසුදු අයිස් පමණක් ගත යුතුයි ජලය ඉවත් කරලා නිසා. එහෙනම් මම ලියන පළවෙනි පූර්වෝපාය තෙත මාත්තු කළ මධ්‍යම ප්‍රමාණයේ අයිස් මේක මම කපන්නම් කැබලි වරකට එක බැගින් එකතු කරමින් ගොටුමන්තයෙන් ජලයේ ගිල්වා මන්තනය කළ යුතුය. දෙවෙනි එක වෙන වර්ණයකින් ලියන්නම් මම. අයිස් එක් කරන විට ජලය නොවිසිරෙනසේ එක් කළ යුතුය. සෙමෙන් එක් කළ යුතුය. සෙමෙන් එක්
කළ යුතුය. හරි. ඉදිරියට යමු. මම මේ කරුණු දෙකක් නෙවෙයි කරුණු 4ක් 5ක් ලිව්වා. කැලරිමීටරයට අයිස් එකතු කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ පසු ඔබ ලබා ගන්නා මිනුම් දෙක මොනවාද? අපි ගන්නවා මිශ්‍රණයේ අවසන් ස්කන්ධය අනිත් එක අවසන් මිශ්‍රණය පත් වූ අවම උෂ්ණත්වය. ඇයි අවම උෂ්ණත්වය ගන්නෙ? දැන් අයිස් දාලා මන්තනය කරාට පස්සේ නැත්තම් ටික වෙලාවක උෂ්ණත්වය මොන ටික වැඩි වෙනවානේ. එහෙනම් අයිස් දැම්මට පස්සේ මෙයා පත් වල අවම උෂ්ණත්වය තමයි අපි අවම අවසාන උෂ්ණත්වය තමයි අපි ගන්නෙ. හරි. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපය L ද ජලයේ විශිෂ්ට තාපධාරිතාව CW ද තඹවල විශිෂ්ට තාපධාරිතාව C ද වන්නේ නම් අයිස් දියවීමේදී ලබාගත් තාපය සඳහා ප්‍රකාශනයක් ඔබ ලබාගත් මිනුම් ඇසුරෙන් ලියන්න. දැන් බලන්න අපි ඔබ ලබාගත් මිනුම් ඇසුරෙන් ලියන්න. දරුවනේ එහෙනම් මම මේවට අගයක් දාගෙන ඉන්නන්නේ. සංකේත දාගෙන ඉන්නම්. හරි. මම හිස් කැලරිමීටර ස්කන්ධය ගත්තා M1 කියලා. මේක මම ගන්නම් M1 කියලා. හිස් කැලරිමීටර සහ මන්තේ ස්කන්ධය පුතේ මම ගත්තා. බලන්න මේ M1 කියලා. ජලය සහිත කැලරිමීටර සහ මන්තේ ස්කන්ධය මේක මම ලිව්වා M2 කියලා. ජලය සහිත හිස් කැලරිමීටර හා මන්තේ උෂ්ණත්වය මම ගත්තා θ1 කියලා. ඊට පස්සේ මිශ්‍රණයේ අවසන් ස්කන්ධය මම ගත්තා M3 කියලා. අවසන් මිශ්‍රණයේ පත් වූ අවම උෂ්ණත්වය ගත්තා මම θ2 කියලා. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපය L ද ජලයේ විශිෂ්ට තාපධාරිතාව CW ද තඹවල විශිෂ්ට තාපධාරිතාව C ද වන්නේ නම් අයිස් දියවීමේදී ලබාගත් තාපය සඳහා ප්‍රකාශනයක් ඔබ ලබාගත් මිනුම් ඇසුරෙන් ලියන්න. අයිස් දියවීමේදී ලබාගත් තාපය. පුතේ අයිස් දිය වෙලා නිකන් හිටියේ නෑ. මෙන්න මේ සෙල්සියස් අංශක බිඳුවේ අයිස් දිය වෙලා මෙයා T2 උෂ්ණත්වයට පත් වුණා. මෙන්න මේ සෙල්සියස් අංශක බිඳුවේ අයිස් දිය වෙලා මෙයා T2 උෂ්ණත්වයට පත් වුණා. එවනම් මේක බිඳුවේ අයිස් වලට T2 වෙන්න බෑ එකපාර. හරි. එතකොට බලන්න පුතාලා දැන් අපි ජලයේ තාප වක්‍රය ගත්තොත් ඔබ දැන් මේකේ සිද්ධාන්ත නම් හොඳට අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. නැත්තම් පොඩ්ඩක් ඔයාලට මේ ප්‍රැක්ටිකල් එක DP education physics වල කරනවා විලයනයේ විශිෂ්ට ගුප්තතාපය සොයන එකයි වාෂ්පීකරණ විශිෂ්ට ගුප්තතාපය physics වල SFT වල ඉදිරි කාලේදී කරයි. ඒතර ඔබට ඒකත් පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. අපි ජලයේ තාප වක්‍රය ගත්තොත් සෙල්සියස් දැන් අයිස් වල උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුවද ඍණ ගණන්ද? දැන් අපි මේ අයිස් නම් බිඳුවයි. හැබැයි අයිස් වල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ ගණන. මෙයා සෙල්සියස් අංශක බිඳුවට එනවා. බිඳුවේ අයිස් බිඳුවේ ජලය වෙනවා. මේ බිඳුවේ ජලය මොකද වෙන්නේ? 100ට උෂ්ණත්වයට ගිහිල්ලා සෙල්සියස් අංශක 100න් පස්සේ මෙයා සෙල්සියස් අංශක 100ම හුමාලය වෙනවා. සෙල්සියස් අංශක 100 හුමාලය සෙල්සියස් අංශක 100 දන් T දක්වා පත් වෙනවා. දැන් මට මෙතන ඉන්නේ සෙල්සියස් අංශක බිඳුවේ අයිස්.
එතකොට මේ අයිස් වලට θ2 කියන්නේ මෙහි කොහේ හරි උෂ්ණත්වයක් කියලා අපි හිතමු අවසාන උෂ්ණත්වය. අයිස් දිය වෙලා උෂ්ණත්වයකුත් තියෙනවා. එහෙනම් සෙල්සියස් අංශක බිඳුවේ අයිස් මොකද වෙන්නේ? සෙල්සියස් අංශක බිඳුවේ ජලය වෙලා මේ ජලය θ2 දක්වා උෂ්ණත්වය ඉහළ යනවා. ඒ කියන්නේ මෙයා යන පාර මම ගත්තොත් මෙන්න මෙතනලා මෙතනට ඇවිල්ලා මෙතනලා මෙතනට යනවා. එතකොට මම මේ පරීක්ෂණයේදී මට ලියන්න පුළුවන් මෙන්න මේ තියෙන අවස්ථාව Q1 කියලා ගත්තොත් මේක Q1 නම් මේක Q1 සමානයි. උෂ්ණත්ව වෙනසක් වෙලා නැති නිසා මේක Q1 සමානයි ml කියලා මම ලියනවා. මෙන්න මේ උෂ්ණත්වය දැන් අයිස් දිය වෙලා ජලය වෙලා මේ ජලය θ2 වුණානේ. අයිස් කෑල්ලක් වතුරට දැම්මහම අයිස් කෑල්ල දිය වෙලා වතුරත් වඩා උෂ්ණත්වයකට මේ අයිස් වල උෂ්ණත්වය වතුරේ උෂ්ණත්වය බවටපත් වුණා. එතකොට මම මේක ලියන්නම් මං Q2 සමානයි mc delta theta. එතකොට මම මේ විපර්යාසය වුණා කියලා බිඳුවේ අයිස් බිඳුවේ ජලය වෙලා බිඳුවේ ජලය θ2 වුණා කියලා ස්කන්ධය වෙනස් වුණේ නැහැ. එහෙමනම් මෙන්න මෙතන අයිස් වල ස්කන්ධය අපි අපේ පරීක්ෂණයේදී හොයාගත්තා. අයිස් වල උෂ්ණත්වය අපි හොයාගත්තා. කීයද? මේ අයිස් නැතුව උෂ්ණ ස්කන්ධය m2යි. අයිස් දැම්මහම ස්කන්ධය m3යි. එහෙනම් අලුතෙන් එකතු වෙච්ච අයිස් වල ස්කන්ධය m3 නේ m2යි. අයිස් වල ස්කන්ධය මේ අයිස් වල ස්කන්ධය m3 රින m2යි. හැබැයි මේ අයිස් දිය වුණා කියලා අයිස් වල ස්කන්ධය මාරුනේ නැහැ. මෙන්න මේ අවස්ථාවේ ස්කන්ධය උනේත් m3 රින m2යි. හැබැයි අයිස් දිය වෙලා උෂ්ණත්වය වැඩි වෙද්දී ස්කන්ධය වෙනස් වුණේ නැහැ. ඇත්ත. හැබැයි විශිෂ්ටතා අපදාරිතාව මෙයාගේ භෞතික අවස්ථාව දැන් මාරු වුණා. මෙතන අයිස් තිබ්බට දැන් මෙතන ඉන්නේ ජලය. අයිස් දිය වෙලා ජලය හැදෙද්දී ස්කන්ධය මාරු නැහැ. හැබැයි අයිස් දිය වෙලා ජලය හැදෙද්දී විශිෂ්ටතා අපදාරිතාව කාගේ විශිෂ්ටතා අපදාරිතාව බවට පත් වුණාද? සී ජලයේ විශිෂ්ටතා අපදාරිතාව බවට පත් වුණා. එතකොට මෙන්න මෙයාගේ උෂ්ණත්ව වෙනස ඩෙල්ටා ටීටා කියලා කියන්නේ අවසාන උෂ්ණත්වයේ θ2 ආරම්භක උෂ්ණත්වයේ බිඳුවයි. එහෙනම් θ2 ගෙන් අඩු කරනවා බිඳුවක්. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස වෙන්නේ මෙන්න මෙතන උෂ්ණත්ව වෙනස ලොකු කෙනාගේ පොඩි කෙනා අඩු කරනවා θ2 රින බිඳුවයි. θ2 රින බිඳුවයි. අවසාන උෂ්ණත්වයෙන් මේක අඩු කරනවා. අපි එන යම් බලන්න. අයිස් දියවීමේදී ලබාගත් තාපය සමානයි ml ධන mc ඩෙල්ටා ටීටා. අයිස් වල ස්කන්ධය m3 රින m2යි m3 රින m2යි. L කියලා කියන්නේ ජලයේ විලයනයේ විශිෂ්ට ගුප්තතාපය. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපය L කියලා දීලා තියෙනවා. එහෙනම් මම L අකුර එහෙමම ලියනවා. ධන මේක දිය වුණා කියලා ස්කන්ධය වෙනස් වුණේ නැහැ. m3 රින m2 දැන් මෙතන තියෙන්නේ මෙතන තියෙන විශිෂ්ටතා පදාර්ථතාව ජලයේ විශිෂ්ටතා පදාර්ථතාව ජලයේ විශිෂ්ටතා පදාර්ථ අපිට දීලා තියෙනවා මේ CW කියලා මේ ජලයේ විශිෂ්ටතා පදාර්ථතාව CW. එහෙමනම් පුතේ මම මෙතන දානවා මේ C ජලය වෙනුවට මෙතන දානවා මොකද? CW. CW උෂ්ණත්ව වෙනස කිය θ2 ගෙන් බිඳුවක් අඩු කරාම කීයද? මට ගන්න පුළුවන් θ2. හරි. θ2 වෙන බිඳුවක් කියන එක ලියන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ. මිනුම් ඇසුර ලියන්න. ඔබ ලබාගත් මිනුම් ඇසුර ලියන්න. හරි. ඉදිරියට යන්න.
ජලය සහ කැලරිමීටරය මගින් පිට කළ තාපය සඳහා ප්‍රකාශනයක් ඔබ ලබාගත් මිනුම් ඇතුළේ ලියන්න. දරුවනේ ජලය සහ කැලරිමීටරය අවස්ථා විපර්යාසයක් වෙලා නැහැ. එවනම් ජලය සහ කැලරිමීටරය පිට කළ තාපය අපි ගත්තොත් එහෙම MC ඩෙල්ටා තීටා ධන MC ඩෙල්ටා තීටා වෙනවා. කැලරිමීටර ස්කන්ධය අපි ගත්තා කැලරිමීටර ස්කන්ධය M1යි. එතකොට කැලරිමීටරයේ උෂ්ණත්ව වෙනස වුණේ කැලරිමීටරය සහ ජලයේ හිටියේ තීටා 1 උෂ්ණත්වයේ මෙයාගේ උෂ්ණත්වය වැඩි වුණා තීටා 2 දක්වා. එහෙමනම් M1 තඹවල විශිෂ්ට තාපධාරිතාව දීලා තියෙනවා මේ C කියලා. උෂ්ණත්ව වෙනස වුණේ මෙයාලා අන්තිමේට පත් වුණා තීටා 3 කියලා උෂ්ණත්වයක්. මේක තේරුම් නැත්නම් මම ඔබට මේ ප්‍රශ්නේ ඉවර වෙලා මම චුට්ටක් විස්තර කරන්න උත්සාහ කරන්නම්. මේක කොහොමද ප්‍රකාශනය ගොඩනගන්නේ කියන එක තව චුට්ටක්. අවසාන උෂ්ණත්වය තීටා 3 ගෙන් අඩු කරනවා තීටා 3 කෙනෙක් නැහැනේ. අවසාන මිශ්‍රණයේ උෂ්ණත්වයෙන් කැලරිමීටරයයි මන්තයයි තිබ්බ ආරම්භක උෂ්ණත්වය අඩු කරනවා. ධන ජලයේ ස්කන්ධය මේක දැන් මම මේ ගත්තේ කැලරිමීටරේ පිට කරපු ලබාගත් තාපය. මෙන්න මේ තියෙන ජලය. ජලය කැලරිමීටරයට දාලා තිබ්බ ජලය ගැන තමයි මේ කතා කරන්නේ. ඒතර යාගේ ස්කන්ධය M2 රින M1යි කැලරිමීටරේ දාලා තිබ්බ ජලයේ ස්කන්ධය ජලයේ විශිෂ්ට තාපධාරිතාව CW කැලරිමීටරයේ උෂ්ණත්ව වෙනසම තමයි ජලයේ උෂ්ණත්ව වෙනස වුනේ. එවනම් ජලයේ උෂ්ණත්ව වෙනස වුණා තීටා ජලයේ කැලරිමීටරේ ආරම්භයේ තිබ්බේ තීටා 1. මේක තමයි මෙයාලා ලබාගත් තාපය. හරි. මේක ඔබට මට චුට්ටක් මෙන්න මෙහෙම විස්තර කරන්න හැකියාවක් තියෙනවා. අපිට මෙතරදී උෂ්ණත්වය වැඩියෙන් දෙන්නෙක් ඉන්නවනේ. උෂ්ණත්වය වැඩියෙන් ඉන්නේ කවුද? කැලරිමීටරේ ඉන්නවා. කැලරිමීටරේ මන්තයයි ඉන්නවා. ඒ වගේම උණු ජලයේ ඉන්නවා. මේ දෙන්නම ඉන්නේ තීටා 1 උෂ්ණත්ව. එතකොට උෂ්ණත්ව අඩුවෙන් ඉන්නේ කවුද? සෙල්සියස් අංශක බිඳුවේ අයිස්. අන්තිමේට මේ ඔක්කොම උෂ්ණත්වය කීය බවටද පත් වෙන්නේ? අන්තිමේට මේ උණු ජලයයි අයිසුයි ඔක්කොම මිශ්‍ර කරාම මෙයාලගේ අවසාන උෂ්ණත්වය තීටා 2. එතකොට මෙයාලා උෂ්ණත්වය අඩු වෙනවා. මෙයාට බිඳුවේ අයිස්ට එකපාර තීටා 2 වෙන්න බෑ. බිඳුවේ අයිස් බිඳුවේ ජලය වෙලා මෙන්න මේ බිඳුවේ ජලය තමයි තීටා 2 වෙන්නේ. එතකොට මෙන්න මේ දෙන්න උෂ්ණත්වය අඩු වෙනවා කියන තාපය පිට කරනවා. මේ දෙන්නම තාපය පිට කරනවා. මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ මෙයාලා මේ අවස්ථා දෙකේදීම තාපය ලබා ගන්නවා. එතකොට මෙයාගේ උෂ්ණත්ව වෙනසක් තියෙනවානේ. එහෙනම් මේක මම Q1 කිව්වොත් මේක මොකද වෙන්නේ ML කෙනෙක්. ඇයි උෂ්ණත්වය වෙනස් වෙලා නැහැ. මෙයාගේ උෂ්ණත්වය වෙනස් වෙලා දෙනවා. මේක MC ඩෙල්ටා තීටා කෙනෙක්. එතකොට මෙයාගේ උෂ්ණත්වය වෙනසක් වෙලා එහෙනම් මේක Q සමානයි MC ඩෙල්ටා තීටා කෙනෙක්. මෙයාගේ උෂ්ණත්වය වෙනස් වෙලා එහෙනම් මේක Q සමානයි MC ඩෙල්ටා තීටා කෙනෙක්. මේක මම Q3 කියන්න මේක මම Q4 කියන්නම්කෝ. එතකොට කැලරිමීටරය සහ මන්තයේ ස්කන්ධය M1යි. මෙයාගේ ස්කන්ධය M2 රින M1යි. අයිස් වල ස්කන්ධය M3 රින M2යි. එතකොට අයිස් දිය වෙලා මෙතන මේ ජලය නෙමෙයි අතරම තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? මේ තියෙන සෙල්සියස් අංශක බිඳුවේ අයිස් දිය වූ සෑදූ ජලය.
සෑදුණු ජලය. එතකොට මේක අයිස් දියවි සෑදුණු ජලය. මෙන්න මෙයාගේ ස්කන්ධයත් මේක, මෙයාගේ ස්කන්ධයත් මේක. දැන් මෙතන තියෙන ජලය මේ උණු ජලය, මෙතන තියෙන අයිස් දිය වෙලා හැදිච්ච ජලය. මේ දෙන්නගේ ස්කන්ධ සමාන නැහැ. නේ? මේ දෙන්නගේ ස්කන්ධ සමාන නැහැ. හැබැයි මේ දෙන්නගේ මේක sea water කියලා ගත්තොත්, මේක sea water කියලා ගත්තොත් මේ දෙන්නගේ විශිෂ්ටතා පදාර්ථ සමානයි. හැබැයි ස්කන්ධ අසමානයි. එතකොට මෙන්න මෙයා මේ පිට කරපු තාපයන් දෙක සමානයි. මෙන්න මේ අවස්ථා දෙකේ ලබාගත් තාපයන් දෙකට. මේ පිට කරපු තාපයන් දෙක සමානයි මේ අවස්ථා දෙකේ ලබාගත් තාපයන් දෙකට. හරි. එතකොට ඉස්සරහට යන්න බලන්න. අයිස් වල විලේනීය විශිෂ්ට ගුප්ත තාපයේ සෙවීම සඳහා ඉහත ප්‍රකාශ ඇතුළු සමීකරණ ලියා දක්වන්න. එහෙනම් මම එක සමීකරණයක් ගන්නම් මෙන්න මෙයාව. මෙයාව මම එක සමීකරණයක් විදිහට ගන්නවා. එක පේස් කරා සමානයි මෙයාව මම අනෙක් සමීකරණ විදිහට ගන්නවා. අවශ්‍ය නම් ඔබට මෙන්න මේ එල් උක්ත කරන්න පුළුවන්. අවශ්‍ය නම් ඔබට මෙන්න මේ තියෙන එල්ව උක්ත කිරීමේ හැකියාව තියෙනවා. අපි ඉදිරියට යමු බලන්න. මෙම පරීක්ෂණයේදී කුඩා අයිස් කැට වෙනුවට කුඩු කරන අයිස් භාවිතය නොකිරීමට හේතුව. අපි දන්නවා අපිට මෙහිදී ලබාගත යුත්තේ පිරිසිදු අයිස්. අයිස් කුඩු වල බහුතරයක් ඇත්තේ ජලය. එම ජලය තෙත මාතු කර ඉවත් කිරීම ඊටම අපහසුයි. එම නිසා අපි මධ්‍යම ප්‍රමාණයේ අයිස් කැබලි පාවිච්චි කරනවා. මම මේක විස්තර කරා. ඉදිරියට යමු. අයිස් ප්‍රවාහනයේදී විශාල කුට්ටි ලෙස ප්‍රවාහනය කරන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. දැන් අපි දන්නවා ඔය මාළු එහෙම ට්‍රාන්ස්පෝර්ට් කරන්න යන තැන් වල අයිස් ගොඩාක් එකතු කරලා කුට්ටි විදියට තියෙනවා. එතකොට මෙයාගේ මේ බාහිර පරිසරයට නිරාවරණය වෙන පෘෂ්ඨය ඊටම අඩුයි නේද? දැන් බලන්නකො මේ මෙන්න මෙහෙම ගත්තොත් එහෙම අපි අයිස් කුට්ටි මේක අයිස් කුට්ටියක් නම් මේ මෙහෙම තැම්පත් කරද්දී දරුවනේ මේ මොකද වෙන්නේ? මෙහෙමත් තියමු අපි. දැන් මේ බාහිර පරිසරයට නිරාවරණය වෙන ශේෂ්ත්‍රඵලය ක්‍රමානුකූලව මොකද වෙන්නේ? අඩු වෙනවානේ. කල්පනා කරන්න බලන්න. මේකෙදි මට කියන්න පුළුවන් ස්කන්ධයට සාපේක්ෂව ස්කන්ධය එහෙම නැත්නම් බර සාපේක්ෂව පරිසරයට නිරාවරණය වී ඇති ශේෂ්ත්‍රඵලය අඩු නිසා තාපහානිය අඩු වෙනවා. හොඳ අපි එහෙනම් ඉදිරියට යමු. මසුන් කල් තබා ගැනීම සඳහා එම මසුන් අයිස් කැට සමග කෘත්‍රිම බහුවායක පෙට්ටි වල අසුරු ලැබේ. කෘත්‍රිම බහුවායක පෙට්ටි භාවිතා කිරීම විද්‍යාත්මක හේතුව. කෘත්‍රිම බහුවායක කියලා කියන්නේ තාප පරිවාරක. මේ සඳහා යොදා ගන්නා කෘත්‍රිම බහුවායක තාප පරිවාරක. එම නිසා අයිස් වල තාපය බාහිර පරිසරයට හානි වීම අවම කරගත හැකියි.
රයිට්. ඒක තමයි මේකේ විද්‍යාත්මක හේතුව. අපි ගත්තොත් එහෙම මේ සඳහා යොදා ගන්නා කෘත්‍රිම බහු අවයවක තාප පරිවාරක වේ. එම නිසා අයිස් සහිත මසුන්ගෙන් තාපය බාහිර පරිසරයට හානි වීම අඩුය. ඒක ලියා ගන්න පුළුවන් මම. අයිස් කුට්ටි ලී කුඩු තුල බහා ප්‍රවාහණය සිදු කරයි. මේ සඳහා විද්‍යාත්මක හේතුව. මොකද පුතේ? ලී කුඩු යනු තාප පරිවාරක වේ. එම නිසා අයිස් ලී කුඩු තුල බහාලීමෙන් බාහිර පරිසරයට අයිස් වලින් තාපය හානි වීම අවම වේ. හානි නොවේ කියලා ලියන්න බෑ අවම වේ. මසුන් අඩු උෂ්ණත්වය තබා ගැනීමට අදාළ ජීව විද්‍යාත්මක හේතුව කුමක්ද? සුද්ධජීවීන් වර්ධනය වීමේ වේගය අඩාල කිරීම තමයි මේකේ බලාපොරොත්තු වෙන්නේ. සුද්ධජීවීන් වර්ධනය වීමේ වේගය අඩාල කිරීම. නැත්නම් සුද්ධජීවීන් ගහණය වීමේ වේගය අඩාල කිරීම. තමයි අපිට නිවැරදි පිළිතුරු විදිහට ගන්න වෙන්නේ. තාප පරිවාරක පෙට්ටියක් තුල මසුන් කිලෝග්‍රෑම් 10ක ප්‍රමාණයක් 30ක උෂ්ණත්වයේ ඇත. මසුන්ගේ උෂ්ණත්වය 15 දක්වා අඩු කිරීමට පෙට්ටිය තුල තැබිය යුතු අයිස් වල ස්කන්ධය ගණනය කරන්න. අයිස් වල විලේනී විශිෂ්ට ගුප්ත තාපය දීලා තියෙනවා. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව දීලා තියෙනවා. මසුන්ගේ දේහය සෑදී ඇති ද්‍රව්‍ය සඳහා සාමාන්‍ය විශිෂ්ට තාප ධාරිතාව දීලා තියෙනවා ලෙස උපකල්පනය කරන්න. හරි. අපි එහෙනම් මොකද වෙන්නේ? අයිස් දාලා මසුන්ගේ උෂ්ණත්වය අඩු කරන්න තියෙනවා. හරි. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. බලමු දැන්. දැන් මෙතන මසුන් කිලෝග්‍රෑම් 10ක් ඉන්නවා. මෙයාගේ උෂ්ණත්වය 30. මසුන් කිලෝග්‍රෑම් 10ක් නම් මෙයාගේ උෂ්ණත්වය 30 ඉඳලා 15ට අඩු වෙන්න ඕනේ. ඔන්න මසුන් ඉන්නවා. ෆිෂ් ඉන්නවා 10යි. මෙයා ඉන්නේ සෙල්සියස් අංශක 30. මේ සෙල්සියස් අංශක 30 ඉන්න කෙනා උෂ්ණත්වය අඩු වෙන්න ඕනේ සෙල්සියස් අංශක 15ට. එතකොට හරි. එතකොට අයිස් ඉන්නවා සෙල්සියස් අංශක 0 අයිස්. මෙයා මොකද වෙන්නේ? සෙල්සියස් අංශක 0 අයිස් ඉන්නවා. මෙයා මෙතනට එන්න වෙනවා. හැබැයි අයිස්ට එකපාර 15 වෙන්න බෑ. 0 අයිස් සෙල්සියස් අංශක 0 ජලය වෙලා මේ ජලය තමයි මොකද වෙන්න ඕනේ? මෙන්න මේ 15 දක්වා වෙනස් විය යුත්තේ. එතකොට මෙන්න මෙයාගේ මසුන්ගේ ස්කන්ධය 10යි. දැන් මෙතන එනන් තියෙන්නේ මොකද්ද? MC ඩෙල්ටා තීටා මසුන්ගේ MC ඩෙල්ටා තීටා. එතකොට මේ ML තියෙන්නේ අයිස් වල. එතනින් පස්සේ මේ Q2 තියෙන්නේ MC ඩෙල්ටා තීටා. මේ අයිස් දියවි සෑදුණු ජලය. අයිස් දියවි හරි. එතකොට මසුන් ගත්තොත් එහෙම මසුන්ගේ M කිලෝග්‍රෑම් 10යි. C වෙනවා මසුන්ගේ C 2640යි. අපි බලමු දැන් මේ මසුන් ඉන්නවනේ. මෙන්න මේ මසුන් දැන් උෂ්ණත්වය අඩු වෙනවා කියන්නේ මෙයා තාපය පිට කරනවා. මේ මසුන් තාපය පිට කරනවා. මේ දෙන මොකද වෙන්නේ? තාපය මේක තාපය ලබා ගන්නවා. මේක ලබා ගන්නවා. එහෙනම් මට ලියන්න පුළුවන් මසුන් පිට කළ තාපය MC ඩෙල්ටා තීටා සමානයි අයිස් උරාගත් තාපය අධියර දෙකකදී එකක් මෙන්න මේක ML ධන MC ඩෙල්ටා තීටා අයිස් වල ස්කන්ධය මසුන් පිට කළ තාපය මේ අයිස්. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. තාප පරිවාරක පෙට්ටියක් තුල ඒ කියන්නේ තාපය හානි වෙන්නේ නැහැ.
මසුන් කිලෝග්‍රෑම් 10ක් සෙල්සියස් අංශක 30 උෂ්ණත්වයේ ඇත. මසුන්ගේ උෂ්ණත්වය 15 දක්වා අඩු කිරීමට. එහෙනම් මසුන් ඉන්නවා සෙල්සියස් අංශක 30 ඉන්නවා මසුන් මේක අඩු කරන්න ඕනේ සෙල්සියස් අංශක 15ට. ඒ කියන්නේ උෂ්ණත්වය 15 දාන්න ඕනේ. ඒ කියන්නේ තාපය පිට කරන්න ඕනේ. තාපය පිට කරන්න ඕනේ. මෙයාගේ ස්කන්ධය 10යි kg. පෙට්ටිය තුල තැබිය යුතු අයිස් වල ස්කන්ධය ගණනය කරන්න. එහෙනම් අයිස් ඉන්නේ කීයද? අයිස් ඉන්නේ දරුවනේ සෙල්සියස් අංශක බිඳුවේ අයිස් ඉන්නවා. එහෙනම් මෙන්න මේ මසුනුයි මාළුයි අයිසුයි මිශ්‍ර කරාම තමයි අන්තිමේට 15 වෙන්න ඕනේ. හැබැයි අයිස් වලට එකපාර 15 වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද වෙන්නේ? බිඳුවේ අයිස් බිඳුවේ ජලය වෙලා මේ බිඳුවේ ජලය තමයි සෙල්සියස් අංශක 15ක් වෙන්නේ. එවනම් අපිට දීලා තියෙනවා දත්ත ජලයේ විශිෂ්ටතා පදාර්ථව 4200යි. විලේනයේ විශිෂ්ට ගුප්තතාවය 3.3 වැඩි කිරීම 10/5යි. එහෙමනම් මෙන්න මෙතන වෙන්නේ පුතාලා අයිස් බිඳුවේ ජලය වෙනවා කියන්නේ මම මෙන්න මේක Q1 කියලා ගන්නම්. මෙතන උෂ්ණත්වය වෙනස් වෙලා 30 ඉඳලා 15ට. එහෙමනම් මේක MC ඩෙල්ටා තීටා කෙනෙක් මේක Q සමානයි ml කෙනෙක්. ඒ උෂ්ණත්වය වෙනස් වෙලා නැහැ. මේකේ උෂ්ණත්වය වෙනස් වෙලා මම මේක Q3 කියලා කියනවා. මේක MC ඩෙල්ටා තීටා කෙනෙක්. එතකොට මාළුන්ගේ ස්කන්ධය 10යි. මාළුන්ගේ විශිෂ්ටතා පදාර්ථව දීලා තිනවා 2640යි. මේක දීලා තියෙනවා 2640යි. උෂ්ණත්ව වෙනස 30 ඉඳලා 15ට කියන උෂ්ණත්ව වෙනස 30න් 15ක් අඩු කරාම උෂ්ණත්ව වෙනස 15යි. එහෙනම් මෙන්න මේ මාළු පිට කරපු තාපය මසුන් පිට කළ තාපය MC ඩෙල්ටා තීටා M කියන්නේ 10යි C කියන්නේ 2640යි උෂ්ණත්ව වෙනස 30න් 15ක් දක්වා අඩු වුණා කියන උෂ්ණත්ව වෙනස 15යි. එතකොට මේ පිට කරපු තාපය ලබා ගන්නේ සෙල්සියස් අංශක බිඳුවේ අයිස් සෙල්සියස් අංශක බිඳුවේ ජලය වෙද්දී ලබාගත් තාපය මුලින්ම ml වෙනවා. මෙන්න මේ ජලය බිඳුවේ ජලය මේ අයිස් දිය වෙලා හැදිච්ච ජලය සෙල්සියස් අංශක 15 වෙද්දී ලබා ගන්න තාපය මම MC ඩෙල්ටා තීටා කියලා කියනවා. එතකොට මේ දෙකේම ස්කන්ධය සමානයි. මොකද මේ අයිස් දිය වෙලා හැදිච්ච මේ අයිස් වල ස්කන්ධය මේ තියෙන අයිස් දිය වෙලා හැදිච්ච ජලයේ ස්කන්ධය. එහෙනම් මේ දෙකෙන් මම එළියට M ගන්නවා. L ගියාගේ මට දීලා තියෙනවා 3.3 වැඩි කිරීම 10/5යි කියලා. L ගියාගේ දීලා තියෙනවා 3.3 වැඩි කිරීම 10/5යි. තුන වැඩි කිරීම 10/5යි. මම මේක සගල වර්ණයක් දාන්නම්. ධන C ජලයේ C 4200යි උෂ්ණත්ව වෙනස 15යි. ඇයි මේක බිඳුවේ ඉඳලා 15ට යද්දී උෂ්ණත්ව වෙනස 15යි. එමනම් මට එනවා අපි වැඩි කරලා බලමු. 10 වැඩි කිරීම 2640 වැඩි කිරීම 15
396.3 සමානයි m අයිස් 3.3 වැඩි කරලා 10.5යි කියන්නේ 333 තව බිංදු 3ක් දැන් 4215 වැඩි කරමු අපිට එනවා 4215 වැඩි කරමු 4200 වැඩි කරා 15න් මේ උත්තරේ ධන 3.3යි බිංදු 3යි 396.3 මෙතනට අපි 63000යි අපිට නෝ 396යි බිංදු 3 MIs මේකට මේ කැපෙනවා 1 කිලෝග්‍රෑම් සමානයි m ice පැහැදිලි මම හිතන්නේ. හොඳයි එහෙනම් දරුවනේ අපිට 1 කිලෝග්‍රෑම් එකකින් මේ කාර්ය කරගැනීමේ හැකියාව තියෙනවා. මේක ඊටම සරල ගැටලුවක්. එහෙමනම් අපි 2018 ප්‍රශ්න පත්‍රයේ 1 2 හා 3 කියන ප්‍රශ්න තුන සාකච්ඡා කළ අවසానයි. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකේ යමු ඉදිරි ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා